පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය සති කිහිපයක් සති 4ක් පුරාවටම මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ 520 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන දක්ෂිනා විභංග සූත්‍ර දේශනාව සාකච්ඡා කළා. අද එම දේශනාවේ අවසාන කොටසයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දක්ෂිනා විභංග සූත්‍රයේ තුලින් දානීය පිළිබඳව ඊටාම වැදගත් කරුණු රාශියක් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා. මහා ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේ උදෙසා චීවරයක් සකස් කරගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරා. ඒ සිදුවීමෙන් ආරම්භ වෙච්ච ධර්ම දේශනාවකුයි මේ දක්ෂිනා විභංග සූත්‍රය කියලා කියන්නේ. සාංගික දානයකටත් වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානීය කොයි තරම් උසස්ද කියලා මේ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පෞද්ගලික දානයකින් ලැබෙන ආනිසංස සාංගික දානයක් කොයි විදියකටද දෙන්න ඕන මේ කරුණ හැම එකක්ම භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළින් සාකච්ඡා කළා. අපි පසුගිය සතියේ දේශනාව නිමාවට පත් කළේ දානයක් සාංගික වෙන්න නම් අවම යටත් පිරිසින් එක නමක් හිටියත් ප්‍රමාණවත්. හැබැයි ඒ එක නම වුණත් මේ සිල්වන්ත මේ දුසිල්වන්ත මේ පොඩි හාමුදුරු නමක් මේ ලොකු හාමුදුරු නමක් මේ බාල හාමුදුරු නමක් මේ පඬිත හාමුදුරු නමක් මේ කුමන හෝ ආකාරයකින් උන්වහන්සේව පෞද්ගලිකව අරමුණු කළොත් අද අපේ දානෙට අසවල් ආරණ්‍ය සීනාසනීය හාමුදුරු වැඩම කළේ. අද අපේ දානෙට අසවල් මහාචාර්ය හාමුදුරුවෝ වැඩම කළා. අද අපේ දානෙට අසවල් ප්‍රසිද්ධ හාමුදුරු දානට වැඩම කළා. මෙන්න මෙහෙම අරමුණු කළොත් උන්වහන්සේලා වැඩියට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අරමුණු කළොත් මේ දානට මේ හාමුදුරු වැඩම කළා කියලා. එතකොට පින්වතුනි උන්වහන්සේලාගේ ගුණය යම් මට්ටමකට තියෙනවද? ආන්නේ ගුණයටයි පින්වතුනි අපට පින් ලැබෙන්නේ. නමුත් කුමන හාමුදුරු නමක් වැඩියත් හිතින් අදිෂ්ඨාන කරගන්න මම මේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිර්මලව පැවතගෙන ඉන ශාසනීය සංඝරත්නයටයි. ඒතර සංඝරත්නයේ ගුණ අරමුණු කරගෙන දානීය පූජා කරන්න පුළුවන් නම් ආන්න එතකොට ඒ ආනිසංස ලබන්නට පුළුවන්. ඒතර අපිට පින්වතුනි මේ දානීය පූජා කරනකොට අපි සිහිපත් කළා සාංගික දාන ක්‍රම 7ක් තියෙනවා. ඒ 7න් අද බොහෝ දෙනෙක් දෙන්නේ භික්ෂුන් වහන්සේලා යම් ප්‍රමාණයකට ගණනක් නියම කරගෙන දන් දෙනවා. ඒ ක්‍රමයෙන් තමයි අද ගොඩාක් වෙලාවට දන් දෙන්නේ. ඒ ක්‍රමයේ බොහෝ වෙලාවට අනුගමනය කරන්නේ Tamanට භික්ෂුන් වහන්සේලා උදෙසා ආසන පනවන්නට තිබෙන පහසුව සලකලා. ඒකට අපිට පන්සලට ගිහිල්ලා පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ නමට මෙහිම ආරාධනාවක් කරන්න පුළුවන්. ස්වාමීනි අපේ ගෙදර දානයක් දෙනවා. සාංගික දානයකුයි දෙන්න අපි අදහස් කරගෙන ඉන්නේ. අපිට සංඝරත්නයෙන් 19ක් දෙන්න. ඒත් අපි හිතන්න හොඳ නෑ ඔබ වහන්සේත් සමග 19ක් දෙන්න කියලා නෙමෙයි. අපි ලොකු හාමුදුරුවන්ට ගිහලා ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ අපිට සංඝරත්නයෙන් 19ක් දෙන්න. එතකොට මේ ලොකු හාමුදුරුවන්ට මනාප විදියට දානීය සැලසුම් කරાવી. කොමුණ හාමුදුරුවෝද වඩින්න ඕන කොමුණ හාමුදුරුවෝද ඒ දානෙට නොවඩින්න ඕන කියන එක උන්වහන්සේ තීරණය කරાવી. නැත්නම් අද කාලේ සමහර අය ගිහිල්ලා දානෙට ආරාධනා කරද්දී අසවල් පන්සලේ හාමුදුරුවෝත් අපේ අම්මගේ මල ගෙදරට වැඩියා. අසවල් පළාතේ හාමුදුරුවෝත් අපේ ගෙදරට නිතරම වැඩලා තියෙනවා. අපේ දානට උන්වහන්සේලාටත් මතක් කරන්නට ඕන. එතකොට එහෙම අරමුණු කළොත් පින්වතුනි එක හාමුදුරුවෝ පෞද්ගලිකව අරමුණු කරපු නිසා ඔබේ දානයට සාංගික වීමේදී බාධාවක් වෙන්නට පුළුවන්. ඒ නිසා දානීය සකසලා පූජා කරනකොට හැම වෙලාවකම පුළුවන් තරම් උත්සාහ කරන සංඝරත්නය අරමුණු කරගන්න. ඒත් ලොකු හාමුදුරුවන්ට ආරාධනාව කරාම සමහර වෙලාවට ලොකු හාමුදුරුවෝ වඩින්නත් පුළුවන් නොවඩින්නත් පුළුවන්. නොවැඩියා කියලා දුක් වෙන්නවත් වැඩියා කියලා සතුටු වෙන්නවත් ගත්තොත් ඔබේ දානයට සාංගික වීමේදී බාධාවක් වෙන්නට පුළුවන්. ඒක ඔබේ සංසාරයට විශාල අඩුපාඩුවක් වෙනවා. ඒකේ ලොකු අලාභයක් වෙනවා ඔබට. ඒ නිසා හැම වෙලාවකම උත්සාහ ගන්න සංඝරත්නය අරමුණු කරලා දානීය පූජා කරන්න. මම ගිය සතියේ දේශනාවේදී ඔබට පැහැදිලි කරා දුස්සීල හාමුදුරු නමකට උනත් සංඝරත්නය අරමුණු කරලා දන් දෙන්නට පුළුවන්. සාංගික කොට දානීය පූජා කරන්නට පුළුවන්. පින්වත්නි, එතනදී ප්‍රශ්නයක් අහලා තියෙනවා. කාසාව කණ්ඨක කියන මේ පිරිසට දන් දෙනකොට කාසාව කණ්ඨක කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්. නමුත් අතේ හරි බෙල්ලේ හරි කහන උලක් ගැට ගහගෙන තිනවා. ඒ නිසා ඒක නා මේ සංඝ පරම්පරාවේ නියෝජිතෙක් බවට පත් වෙනවා. හැබැයි පාප ධර්මයෙන්ම තමයි ජීවත් වෙන්නේ. දැන් මේ කෙනාට දානයක් දෙනකොට ඒ කාසාව කණ්ඨකගේ දාණය කවුද පිරිසිදු කරන්නේ? එතකොට ප්‍රශ්නයක් අහලා තිනවා. කාසාව කණ්ඨක සංඝස දින්න දක්ිනක් පන කෝසෝ දේතිති. කවුද මේ කාසාව කණ්ඨකට දෙන දාණය පිරිසිදු කරන්නේ? පිළිතුරක් දීලා තිනවා. සාරිපුත්ත මොග්ගල්ලානාදයෝ අසීති මහා තේරෝ සෝදින්තිති. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී කියන මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඒ දාණය පිරිසිදු කරන්නේ. මොකද ඒ කාසාව කණ්ඨක කියන භික්ෂුව අරමුණු කරගෙන දන් දෙන්නේ කාටද?
මේ ආර්ය පරම්පරාවට. ඊළඟට අහලා තියෙනවා අපිට තේරා චිරපරිනිබ්බුදා. ඒ උන්වහන්සේලා පිරිනිවන් පාලනේ. එතකොට පිළිතුරක් දීලා තියෙනවා තේරේ ආදීන් කତ୍වා යාවද්ද ධර්මානා කීනාසවාසෝ දෙදී. ඒ කාලයට යම් තාක් රහතන් වහන්සේලා වැඩ ඉන්නවද ආන්නේ රහතන් වහන්සේලා ඒ දානේ පිරිසුදු කරනවා. එහෙමනම් සංඝරත්නය අරමුණු කරනකොට මේ ආර්ය වූ රහතන් වහන්සේලා උදෙසා දානේ පූජා කරන්න පුළුවන්. ඊළඟට පින්වතුනි සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විශේෂ කරුණක් කියනවා න තේ වාහං ආනන්ද කේනචි පරියායේන සංඝගතාය දක්ඛිනාය පාටි පුද්ගලිකං දානං මහප්පලතරං වදාමි. ආනන්ද කිසිම ආකාරයකට මම කියන්නේ නැහැ මේ පෞද්ගලික දානයක් සාංගික දානයක් තරමටම මහත්ඵල වෙනවා කියලා. පෞද්ගලික දානයක් සාංගික දානයක් තරමට මහත්ඵල වෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කාරණාව විශේෂයෙන්ම සිහියෙන් අවබෝධ කරගන්න ඕන කාරණාවක්. මොකද මේ කාරණාව කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දාන 14 දිත් බුදුරජාණන් වහන්සේට දෙන දාණය උන්වහන්සේ කොටස් කරුවෙක් හැටියට ඉන්නවා. හැබැයි සාංගික දානෙදිත් භාග්‍යවතුන් වහන්සේ කොටස් කරුවෙක් හැටියට ඉන්නවා. ඒ දෙකේදීම වෙන වෙනම තමයි ඉන්නේ. හැබැයි මේ වාක්‍යයේ තිබෙන මේ කරුණ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ උදෙසා අදාළ කරගන්නට එපා. මොකද ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පෞද්ගලිකව ගත්තොත් වැඩිපුරම මහත්ඵල වෙන්නේ පෞද්ගලිකව දෙන අය අතරින් කාටද භාග්‍යවතුන් වහන්සේටයි. ඊළඟට සාංගිකව ගත්තත් වැඩිපුරම මහත්ඵල වෙන්නේ කාට දෙන දානියද බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට දෙන දානිය. මොකද සාංගික දානිය ලැබෙන ආනිසංස මහත්ඵලයි ඊටත් වඩා මහත්ඵලයි භාග්‍යවතුන් වහන්සේට දෙන දානිය. ඉතින් මේ දෙකම එකට එකතු කරගත්තෙන් පස්සේදී විශාල ආනිසංසයක් ඒ දානිය ලබන්නට පුළුවන්. ඒ නිසා පින්වත්නි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ විශේෂම කියලා තියෙනවා එක කරුණක් ඒ තමයි පෞද්ගලික දානයක් සාංගික දානයක් තරම් මහත්ඵල වෙන්නේ නැහැ කියලා. ඒ කාරණාවට විශේෂ කතාවක් අපේ ධර්මයේ තියෙනවා. විමානවත්තු පාළියේ විශේෂ කතා පොතක් සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා එක්තරා සහෝදරියෝ දෙන්නේ. එක සහෝදරියක් විවාහ වෙනවා. නමුත් ඒ සහෝදරියට ඒ කාන්තාවට ඒ ස්වාමි පුරුෂයාගෙන් දරු බල හටගන්නේ නැහැ. ස්වාමි පුරුෂයාගේ දෙමව්පියෝ චෝදනා කරනවා පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන්න දරුවෙක් අවශ්‍යයි. ස්වාමියාට යෝජනා කරනවා වෙනත් විවාහයක් කරගන්න. ඒ වෙලාවේදී මේ ස්වාමි බිරිඳ ස්වාමි පුරුෂයාට කියනවා ඔබ වෙන කවුරුත් ඕනේ නැහැ. මගේ නැගණියව විවාහ කරගන්න. ඒ වෙලාවේ තමන්ගේ බාල සහෝදරිය ස්වාමි පුරුෂයා විවාහ කරගත්තා. දැන් දෙන්නම එක ගෙදර ඉන්නවා. අර වැඩිමහල් සහෝදරිය හැමදාම දන් දෙනවා. තමන්ගේ ගෙදර හැමදාම දන් දෙනවා. හැබැයි මේ බාල සහෝදරිය එක දවසක්වත් දන් දෙන්නේ නැහැ. දැන් අර වැඩිමහල් සහෝදරිය තමන්ගේ ගෙදර තිරසංගත සතුන්ට දන් දෙනවා. කවුරු හරි පෞද්ගලිකව ආවොත් ඒ අයටත් දන් දෙනවා. එහෙම නැත්නම් තමන්ට කාට හරි කන්න දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒ හැම කෙනෙකුටම දන් දෙනවා. පින්වත්නි අර බාල සහෝදරිය දන් දෙන්නේ නැති නිසා මේ වැඩිමහල් සහෝදරිය දවසක් බාල සහෝදරියට කියනවා ඔහොම නිකන් ඉඳලා කවදාවත් සසරේ සැප විඳින බලාපොරොත්තු වෙන්න එපා. කවදා හරි දවසක මැරුණොත් ඔබට දුගතියකටම තමයි යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් විදිහට දන් දෙන්න. ඒ වෙලාවේදී අර බාල සහෝදරිය රේවත කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. රේවත මහරහතන් වහන්සේට ගිහිල්ලා දානයකට ආරාධනා කරනවා. රේවත මහරහතන් වහන්සේ මේ බාල සහෝදරියට ආරාධනා කරනවා ඔබ සංඝරත්නය අරමුණු කරලා දානයක් දෙන්න. ඉතින් රේවත මහරහතන් වහන්සේ කියපු කාරණාවේ රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට දානයක් පූජා කරනවා. පින්වතුනි ඇය මුළු ජීවිත කාලෙම දුන්නේ ඒ දානි විතරයි. ඒ බාල සහෝදරියගේ නම සුභද්‍රා, වැඩිමහල් සහෝදරියගේ නම භද්‍රා. සුභද්‍රා දුන්නේ මුළු ජීවිත කාලෙදිම එකම එක සාංගික දානයයි. හැබැයි අර වැඩිමහල් භද්‍රා තමන්ගේ වැඩිමහල් සහෝදරිය ජීවිත කාලෙම දන් දුන්නා. හැබැයි දුන්නු හැම දානයක්ම පෞද්ගලික දානයක්. කාලයක් ගියාම මේ දෙන්නම මරණයටපත් වුණා. ගිහිල්ලා ඉපදුනා දිවි ලෝකේ. භද්‍රා ඉපදුනේ කවුරුසා දිවි ලෝකේ. සුභද්‍රා ඉපදිනවා තුසිත දිවි ලෝකේ. තවතිසා දිවි ලෝකයට වඩා ඉහළින් තියෙන දිව්‍ය තලයක් තමයි තුසිත දිවි ලෝකය කියලා කියන්නේ. ඒ වෙලාවේදී සුභද්‍රා කල්පනා කරලා බලනවා මගේ නැගණිය ජීවිත කාලෙම දන් දුන්නා. ඒ කොහේ ඉපදිලා ඇද්ද? ඒ වෙලාවේදී ආවර්ජනය කරලා බලනකොට ඇයට පේනවා තමන්ට වඩා පහළ දිව්‍ය තලයක තමයි තමන්ගේ බෙඩමල් සහෝදරිය ඉන්නේ. ඇගේ ළඟට ගිහිල්ලා ඇයට කතා කරනවා. ඊළ භද්‍රා අහනවා සුභද්‍රාගෙන් ඔබ මොන වගේ පින්කමක් කරලාද ওই දිව්‍ය තලයට ගියේ? ඒ වෙලාවේදී කියනවා මම රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන 8 නමකට දන් දුන්නා. සංඝරත්නය අරමුණු කරලා දානයක් දුන්නා. තාහං බන්තේති නිමන්තේසින් රේවතං අත්තනට්ඨමන් මනෝ භාවනීයෝ බිකු සම්දිත්තෝ මේ පොයේ අහු. මේ මනෝ භාවනීයෝ රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන 8 නමකට මම දානයක් පූජා කරා. ඒ දාණය නිසා මම අද මේ දිවි තලෙ ඉපදුණා. සුභද්‍රා කියනවා
සා දකිනා සංඝගතා අපමිලියෝ පටිපිතා. පුද්ගලයේ සොතයා දින්නම් නතං තව මහත්ඵලಂತಿ. පෞද්ගලිකව අරමුණු කරලා මුළු ජීවිත කාලෙම දානයක් දුන්නා. එක සාංගික දානයක ඵලය ලබන්නට බෑ කියලා මේ ගාථාවෙන් පෙන්වලා දෙනවා. එමනම් පින්වතුනි සාංගික දානයක් කොයි තරම් මහත්ඵලයිද කියලා මේ දද්දල්ල විමාන කියන විමානවත් විපාලී සඳහන් මේ කතා පුවතින් අපට පැහැදිලි කරලා තියෙනවා. එමනම් පින්වතුනි මේ සාංගික දානය කියලා කියන්නේ ඒ තරමටම විශේෂ ආනිසංස ලැබෙන පින්කමක්. ඒකෙන් මම කලින්ම මතක් කළේ ඔබ දන් දෙනකොට හැම මොහොතකම මේ සංඝරත්න අරමුණු කරගෙන දන් දෙන්නට උත්සාහ ගන්න. එතකොට ඔබේ දානය මහත්ඵල මහානිසංස ලැබෙන විදිහට ඒ දානය සකස් කර ගන්නට පුළුවන්. ඊළඟ භාග්‍යවතුන් වහන්සේ විශේෂ කරුණාවක් පිට අට කතාවේ කියනවා. මහණෙනි අත්ති බුද්ධ ප්‍රමුඛෝ සංඝෝ. කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන කාලේ හිටපු මේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය අත්ති ඒතරහි සංඝෝ. මේ අට කතාව ලියන කාලේ වැඩ ඉන්න මහා සංඝරත්නයයි අත්ති අනාගතේ කාසාව කණ්ඨ සංඝෝ. මේ අනාගතයේ පහළ වෙන කාසාව කණ්ඨක කියන සංඝරත්නයයි. එතකොට මේ ශාසනය පින්වත්නි කොටස් තුනකට කඩලා තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු සංඝරත්නයයි. ඊළඟට ඒ ශාසනීය කාලයක් ගත වෙලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේදී අවුරුදු 1000ක් 1500ක් විතර ගියන් පස්සේදී වැඩ ඉන්න ඒ තාක් සංඝරත්නයයි. ඊළඟට අනාගතයේ පහළ වෙන කාසාව කණ්ඨක කියන මේ සංඝරත්නය කියන පින්වතුනි මේ සංඝයා කොටස් තුනකට කඩලා තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේදී සංඝරත්නය අරමුණු කරගෙන දානයක් දුන්නා නම් ඒ දානේ ආනිසංස අද ඉන්න සංඝරත්නය අරමුණු කරලා දෙන දානෙට සමාන කරන්න එපා කියලා කියනවා. ඊළඟට අද ඉන්න සංඝරත්නයේ ගුණ අනාගතයේ පහළ වෙන කාසාව කණ්ඨක කියන මේ සංඝයා අරමුණු කරගෙන සමාන කරන්න එපා කියලා කියනවා. මොකද අද ඉන්න සංඝරත්නයට ගුණ වැඩි අනාගතයේ පහළ වෙන කාසාව කණ්ඨක කියන පරම්පරාවට වඩා. අද ඉන්න සංඝරත්නයට වඩා ගුණ වැඩි කාටද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳන් හිටපු ආර්ය සංඝරත්නයට. ඒ නිසා පින්වත්නි මේක සමාන කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. මේ කරුණ අති විශේෂ කරුණක්. අපි සංඝරත්නය අරමුණු කරද්දී මේ ශාසනයේ කොයි මට්ටම් වලට සංඝරත්නය වැඩි ඉන්නවද කියන කාරණාව අපිට විශේෂයෙන්ම මේ කාරණාවෙන් ඉස්මතු කර ගන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සංඝරත්නය අරමුණු කරනකොට සාංගිකව දානයක් දෙන එකයි සිල්වන්ත වූ කෙනෙකුට දානයක් දෙන එක අතර තියෙන වෙනස. උන් යම් කිසි කෙනෙකුට පෞද්ගලික දානයකට සෝතාපන්න ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. සෝතාපන්නයන් වහන්සේ නමක් පෞද්ගලිකව දෙන දානයකට වඩිනවා. ඊළඟ සාංගිකව දෙන දාන දෙදරකට පෘථග්ජනික වික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. සෝතාපන්නයන් වහන්සේ නමට දෙන දානය පිටුත් අපි සඳහන් කළා. සෝතාපන්න මාර්ගස්ත කෙනාට දෙන දානීය ආනිසංසත් ජීවිත අසංඛ්‍යාතයක් යනකම් ආනිසංස ලැබෙනවා. හැබැයි පෘථග්ජනයන් වහන්සේ නමකට දෙන දානීය ආනිසංස ඊට වඩා අඩුයි. හැබැයි මෙතනදී කියන්නේ ඒ පෘථග්ජනයන් වහන්සේ වඩම්වන්නේ සාංගික දානකට, සෝතාපන්නයන් වහන්සේව වඩම්වන්නේ පෞද්ගලික දානකට. ඊළඟට කියනවා සංඝරත්නය අරමුණු කරන දක්ෂ කෙනා ඒ සංඝරත්නය අරමුණු කරලා පෘථග්ජනයන් වහන්සේට දන් දෙනවා. ඒ ආනිසංස අර පෞද්ගලිකව වඩපු සෝතාපන්නයන් වහන්සේට දෙන දානයට වඩා මහත්ඵලයි මහානිසංසයි. ඊළඟට කියනවා එක ගෙදරකට සංඝරත්නයෙන් එක නමක් වඩිනවා උන්වහන්සේ සෝවාන් වහන්සේ නමක්. තවත් ගෙදරකට පෞද්ගලිකව ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. ඒ වඩින හාමුදුරුවෝ සකදාගාමී වහන්සේ නමක්. ඒ සකදාගාමීන් වහන්සේට දෙන දානයට වඩා අර සංඝරත්නය අරමුණු කරලා දෙන සෝතාපන්නයන් වහන්සේට දෙන දානීය ආනිසංස මහත්ඵලයි. එහෙම පැහැදිලි කරලා කියනවා එක ගෙදරකට වඩිනවා පින්වතුනි දුස්සීල භික්ෂුවක්. ඒ වඩිනේ සංඝරත්නය අරමුණු කරලා. හැබැයි තවත් ගෙදරකට වඩිනවා රහතන් වහන්සේ නමක්. එතන කියනවා රහතන් වහන්සේ වඩින්නේ පෞද්ගලික අරමුණු කරන ගෙදරකට, දුස්සීල භික්ෂුව වඩින්නේ සංඝරත්නය අරමුණු කරන ගෙදරකට. ඒ සංඝරත්නය අරමුණු කරන ගෙදර ඒ දාණයට වැඩි දුස්සීල භික්ෂුවක් උනාට අරමුණු කරන්නේ මහා සංඝරත්නය නිසා පින්වතුනි අර රහතන් වහන්සේට දුන්න දාණයට වඩා ආනිසංස වැඩි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා මෙතනදී සංඝරත්නය අරමුණු කළොත් රහතන් වහන්සේ නමකට දෙන දාණයටත් වඩා ඒ දාණී ආනිසංස මහත්ඵලයි කියලා. හැබැයි මෙතනදී විශේෂයෙන්ම කරුණක් මතක් කරලා තියෙනවා දානයක් පිරිසුදු බවට පත් වෙන්න විශේෂයෙන්ම කරුණු හතරක් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තිබෙනවා. දානයක් කොහොමද පිරිසුදු භාවයට පත් වෙන්නේ? එතන බුදුරජාණන් වහන්සේ කියනවා දායකයා සිල්වන්ත කෙනෙක්. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ දුසීල කෙනෙක්. එතකොට ඒ දානෙදී දානීය ආනිසංස මහත්ඵල වෙනවා දායකයාගේ පිරිසුදු බව මත. දැන් දායකයා සිල්වන්තයි, හාමුදුරුවෝ එන වඩින ප්‍රතිග්‍රාහකයන් වහන්සේ දුසිල්වන්තයි. එතකොට ඒ දුස්සීල ප්‍රතිග්‍රාහකයාට දෙන දානේදී දායකයාගේ පිරිසුදු බව නිසා දානේ මහත්ඵල වෙනවා දායකයාගේ සීලයේ තිබෙන පිරිසුදු බව නිසා. දැන් අද කාලේ සමහර දිනෙකට හිතෙනවා දුස්සීල කෙනෙකුට දන් දෙනකොට අනේ අපිට දුස්සීල කෙනෙක් ලැබුණා කියලා දුක් වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ප්‍රතිග්‍රාහකයාට විතරක් චෝදනා කරන්න එපා. දායකයා වෙත ඔබට පුළුවන් පිරිසුදු වෙන්න. ඒ නිසා දානයක් දෙනකොට වඩාත්ම වටින්නේ හොඳින් සීල් රැකලා දන් දෙන එක. තමන්ගේ සීලය
පිරිසුදු භාවයට පත් කරගෙන දන් දෙන්නට පුළුවන් නම් පින්වත්නි ඒ දානින් ඔබට සසරට මහත් උපකාරයක් ලැබෙන පිනක් ලබා ගන්නට පුළුවන්. ඒ කාරණාව අපේ භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම අපට සිහිපත් කරලා තිබෙන කරුණක්. භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ දානුස්සෝණී කියන සූත්‍රයේදී විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා යමෙක් සිල් රකින්න නැතුව දන් දෙනවා. ඒ සිල් රකින්න නැතුව දන් දෙන කෙනා මරණයට පත් වෙලා මතු භවයේ උපදිනකොට මොන වගේ උත්පත්තියක්ද ලබන්නේ? සිල් නොරැකපු නිසා තිරිසනෙක් වෙනවා. හැබැයි දන් දුන්නු නිසා ඒ තිරිසන් භවය සැප සහිත තිරිසන් භවයක් බවට පත් වෙනවා. සැපවත් ගෙදරක, පොහොසත් ගෙදරක, බල්ලු පූසු කුරුල්ලු වගේ සතු වෙලා උපදින්න පුළුවන්. මොකද ඒ සතාට සැප ලැබෙන්නේ අර දානීය ආනිසංසය. හැබැයි තිරිසන් සතෙකුනේ සිල් රැකපු නැති නිසා. ඒ නිසා දානයක් දෙනකොට තමන්ගේ සීලය පිළිබඳව පරීක්ෂා කරලා දන් දීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒ කරුණ විශේෂයෙන්ම වැදගත් ඔබ දන් දෙනකොට. ඒ කරුණ පිළිබඳ ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබ දානෙට වඩින ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ සීලයම මනින්න යන්න එපා. මොකද දුස්සීල ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් ලැබුණත් ඔබ තමන්ගේ සීලයේ පිරිසුදු බව තියාගෙන දානිය පූජා කරන්න. එහෙම දන් දීපු අවස්ථාවල් තිබෙනවා මහ පොළොව කම්පා වෙලා කියනවා. අපේ මහබෝසතාණන් වහන්සේ විස්සන්තරාත්ම භාවී. විස්සන්තරාත්ම භාවීදී අපේ මහබෝසතාණන් වහන්සේ දරුවෝ දෙන දන් දුන්නේ කාටද? දරුවෝ දෙන දන් දුන්නේ ජූජක කියන බ්‍රාහ්මණයට. ඊටාම දුසිල්වත් මිත්‍යා දෘෂ්ටිකේ. නමුත් දුන්නු දාණය කොච්චර ප්‍රබලද කියලා කියනවා නම් මහ පොළොව කම්පාවට පත් වුණ දානි දිලිවුණාම. කාගේ ගුණය නිසාද? මහබෝසතාණන් වහන්සේගේ ගුණය නිසා. ඒ මහබෝසතාණන් වහන්සේගේ සීලේ පිරිසුදු භව නිසා පින්වත්නි ඒ දානේ මහත්ඵල වෙනවා. ඒක දරා ගන්න බැරුවයි මහ පොළොව කම්පාවට පත් වුනේ. එහෙමනම් දායකයාගේ සීලේ පිරිසුදු නම් තමන් දෙන දානිය මහ පොළොව කම්පා වෙන තරමටම ප්‍රබල කර ගන්නට පුළුවන්. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි ප්‍රතිග්‍රාහකයා සිල්වත් හැබැයි දෙන දායකයා දුසිල්වත්. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සිල්වත් හැබැයි දායකයා දුසිල්වත්. එතකොට දෙන දානිය පිරිසුදු වෙනවා මහත්ඵල වෙනවා. කාගේ ගුණය මතද? ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණය මත. දායකයා දුසිල්වත් වුණත් ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සිල්වත් නම් එතකොට ඒ ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණය නිසා දානේ ආනිසංස මහත්ඵල වෙනවා. අඩුපාඩුවක් වෙන්නේ නැහැ ආනිසංස වලට. ඒකට උදාහරණයක් පැහැදිලි කරලා තියෙනවා පින්වත්නි මේ කැලණි නදියේ හිටියා එක්තරා මසුන් මරණ වැද්දෙක්. මේ මසුන් මරන්න බොහෝ පව් කරගත්තු දුසිල්වන්ත කෙනෙක්. නමුත් දීඝ සෝම කියලා එක්තරා රහතන් වහන්සේ නමකට දවසක් පින්ඩපාත දානයක් දෙනවා. ඒ දානේ දීපවලාවේ ජීවිත කාලෙම දුසිල්වත් වැඩ කරේ. සත්තු මර තමයි ජීවත් වුනේ. පංච දුෂ්චරිතය කර ඉරපු මේ වැද්දා මරණාසන්න වෙලාවේ කෑ ගහලා කියනවා අයියස්ස මං දීඝ සෝමත්තේ රස දින්න පින්ඩපාතෝ උද්දරති. ආර්යෝ දීඝ සෝමත් තෙරුන් වහන්සේට දුන්නු දානිය නිසා මාව ඔසවනවා කියලා කෑ ගහනවා. ඒ කියන්නේ යන්න හිතේ නිරයට අර දීඝ සෝමත් තෙරුන් වහන්සේට දුන්නු දානිය ආනිසංස නිසා මරණාසන්න මොහොතේ ඒක මතක් වෙලා සුගතියට ගමන් කරනවා. මොකක් නිසාද? සිල්වන්ත ප්‍රතිග්‍රාහකයන් වහන්සේට දානිය පූජා කරපු නිසා. එhmenan දෙවෙනි ක්‍රමය තමයි දානයක් පිරිසුදු වෙනවා ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ සීලය මත. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දායකයා දුසිල්වත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේ දුසිල්වත්. එහෙම දානයක් දුන්නු වෙලාවට පින්තුනි මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරගන්න බැරි වෙන අවස්ථාවල් පවතිනවා. ඔය උදාහරණයක් කියලා තියෙනවා වඩ්ඩමාන කියන ගමේ වාසය කරපු එක්තරා වැද්දෙක් හිටියා. මේ වැද්දා තමන්ගේ මළගිය ඥාති කෙනෙකුට පින් අනුමෝදන් කරන්න එක්තරා දුස්සීල කෙනෙකුට දානයක් පූජා කරනවා. දානිය පූජා කරලා පින් අනුමෝදන් කරන්න යනකොට අර ඥාති ප්‍රේතය කෑ ගහ කියනවලු දුස්සීලෝ මං විලුම්පති. මේ දුස්සීලයා මාව විනාශ කළා කියලා. මගේ ධනෙ විනාශ කළා කියලා කෑ ගහනවලු. මොකද පින්වත්නි දුස්සීල කෙනෙකුට දන් දෙනකොට ඒ ප්‍රේතයන්ට හිත පහදව ගන්න අමාරුයි. ඒ නිසා දන් දෙනකොට මේ සිල්වත් පිරිසට ඒ කියන්නේ එක්ක තමන් සීලේ ඉන්න ඕන නැත්නම් ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සීලේ ඉන්න ඕන. මෙන්න මේ දෙගොල්ලොන්ගෙන් කවුරු හරි කෙනෙක් සීලේ පිළිහිටලා හිටියොත් තමයි ඒ ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. දැන් නිකමට හිතන්න ගොඩක් වැරදි කරන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට අපි උපකාරයක් කරනවා. හැබැයි ස්වභාවයෙන්ම මේ මිනිස්සයා වැරදි කියලා දන්නවා. නමුත් මේ මිනිස්සට උපකාරයක් කරා කියලා සමහර දකින්න අයට හිත පහදව ගන්න හරි අමාරුයි. දැන් ඒකනේ සමහර අයට පින්තුනි පාරින සිඟන්නන්ට දන් දීලා හිත පහදව ගන්න අමාරුයි. මොකද මේ සිඟන්නු අතර එක්තරා කොටසක් ඉන්නවා සිඟන වේශිය මවාගෙන මේ ආර්ථික ලාභයක් ලබන. නොඑක් දිනක් ළඟට ගිහිලා බොරු නොඑක් කරුණු ඉදිරිපත් කරමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ල ගන්නවා. තමන්ගේ අසරණ බව බොරුවට පෙන්නලා මුදල් ඉල්ල ගන්නවා. ඒවා උදෑසන ඉඳලා හවස වෙනකම් මුදල් එකතු කරලා රාත්‍රී කාලේ නොඑක් දුරාචාරී දේවල් වලට ඒ මුදල් වියදම් කරනවා. දැන් මේ කරුණ සමහර අය දන්නවා. සමහර දෙනෙක් මේ කාරණාව දන්නවා. දන්න නිසා සමහර අයට සිඟන්නන්ට දෙන්න ගියාම හිත පහදව ගන්න අමාරුයි. මේ මිනිස්සු බොරු කරනවා කියන එක හිතට එනවා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද තමන්ගේ හිත පහදව ගන්න බෑ කියන කරුණ හොඳ දෙයක් නෙමෙයි. නමුත් මෙතනදී කියනවා දුස්සීලව ඉඳගෙන දායකයා
දුස්සීල ප්‍රතිග්‍රාහකයෙකුට දානයක් දුන්නොත් ඒ දානයේ ලබන පින මළගේ ඥාති කර්මෝදන් කරන්න අමාරුයිලු. මොකද මළගේ ඥාතිය දන්නවලු මේ කෙනා දුස්සීල කෙනෙක් කියලා. ඒකයි කියන්නේ අර මළගේ ඥාතියා මේ දුස්සීලවම විනාශ කළා. මොකක් නිසාද? Tamanට අයිති ධනයක්, Taman වෙනුවෙන් දුන්නු දානයක් මේ දුස්සීල කෙනා ලබලා Tamanට පින කර්මෝදන් කරගන්න බැරි වුණා. අජාසත රජතුමාගේ කතා පුවතක සඳහන් කරනවා. අජාසත රජතුමා දවසක් යනකොට එක අමනුෂ්‍යෙක් කෑ ගගහ යනවා. අජාසත රජතුමා අහනවා කියනවා මගේ ඥාති කෙනෙක් දානයක් දුන්නා දුස්සීලයකට මට ඒක අනුමෝදන් කරගන්න බැරි වුණා. ඒකේ දුකින් මම යනවා කියලා. අජාසත රජතුමා අහනවා මට බැරිද ඔබ වෙන්නේ දානයක් දෙන්න? පුළුවන් කියනවා. පස්සේ අජාසත් රජතුමා දානයක් දීලා තමයි ඒ දානයේ පින අර මළගේ කෙනාට අනුමෝදන් කරලා ඒ කෙනා ඒ ප්‍රේතාත්ම භාවයෙන් මුදවනවා. ඒ නිසා දානයක් පූජා කරනවා නම් තමන්ගේ මළගේ ඥාති පිරිසක් කියලා හිතලා ඔවුන්ට පින් අනුමෝදන් කරන්න නම් තමන් අනිවාර්යයෙන්ම සීලයක පිළිපදලා දානය පූජා කරන්න. ඊළඟට හතරවෙනි දානය සඳහන් කරනවා දායකයා සිල්වත්. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සිල්වත්. භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම වර්ණනා කරලා තියෙන ආනි දානය. දායකයාත් පිරිසුදුයි, ප්‍රතිග්‍රාහකයන් වහන්සේ පිරිසුදුයි. ඒක නිසා ඒ දානීය පින්වතුනි විශේෂ ආනිසංසයක් දන් දෙන කෙනාට ලැබෙනවා. දානය මහත්ඵල කරගන්න පුළුවන්, මහා ආනිසංස ලබන්නට පුළුවන් ඒ දෙන දානය නිසා. ඒ නිසා මෙන්න මේ දානය දීමෙන් තමයි පින්වත්නි ඒ කෙනාට දානය මහත්ඵල කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දානයකදී ඒ දානීය ආනිසංස වඩාත්ම ප්‍රතිඵල උසස් විදිහට ප්‍රතිඵල ලබා ගන්නට නම් විශේෂම කාරණාවල් තුනක් සම්පූර්ණ කරගන්නට ඕන කියලා. ඒ තමයි දායකයාගේ ප්‍රඥාව. දායකයා හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඊළඟට දෙන දේ පිරිසුදු දෙයක් බවට පත් වෙන්නට ඕන. ලබන ප්‍රතිග්‍රාහකයා සිල්වන්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ගුණ අතිරේකයක් හැටියට අමතර කරුණා කියලා තියෙනවා. ඒ තමයි ඒ ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටපු උත්තමයන් වහන්සේ නමක් නා. ඒක විශේෂ ගුණයක් හැටියට සලකලා තියෙනවා. මොකද මේ දායකයාගේ ප්‍රඥාව කියලා කියන්නේ? අපි මේ කරුණ පසුගිය දේශනාවල් වලදී යම් යම් මට්ටමින් සාකච්ඡා කරලා තියෙනවා. පින්වත්නි, දානයක් දෙනකොට දානීය පිළිබඳව, මේ දක්ෂිනාව පිළිබඳව, දන් දීම පිළිබඳව නිවැරදි කරුණු හරියට දැනගෙන ඔබට දානයක් පූජා කරන්නට පුළුවන් නම් පින්වත්නි, ඒ දානින් ඔබට විශේෂ ප්‍රතිඵලයක් ළඟා කරගන්නට පුළුවන්. ඒක සඳහන් කරලා තිබෙනවා ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණයට වඩා දායකයාගේ ප්‍රඥාව වැඩි නම් ඒ දානය විශේෂ ආනිසංසයක් ලැබෙනවා, මහත්ඵල වෙනවා අර දායකයාගේ ප්‍රඥාව නිසා. ඒක ඉස්මතු කරන උදාහරණයක් කියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දානයක් දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දානයක් දෙනවා. මේ දානින් වැඩිපුරම මහත්ඵල වෙන්නේ කවුරු විසින් කාහට දුන් දානියද? කෙනෙකුට හිතෙන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දුන් දානයයි මහත්ඵල වෙන්නේ කියලා. පින්වතුනි නෑ. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙන දානයයි මහත්ඵල වෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ තරම් දානීය පිළිබඳව දන්න කිසිම කෙනෙක් මේ විශ්වයේ කොහෙවත් නැති නිසා. ඒ නිසා දායකයාගේ ප්‍රඥාව, මේ දක්ෂිනාව පිළිබඳව තිබෙන ප්‍රඥාව උසස් බව නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙන දානීය මහත්ඵල වෙනවා. ඒ නිසා පින්වත්නි අපි දන් දෙනකොට වැදගත්ම කරුණ තමයි දානීය පිළිබඳව හරියට දැනගෙන දන් දීම. ඒ හරියට දැනගෙන දන් දෙද්දී පින්වත්නි දෙන කෙනා හැටියට ඔබ දානීය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝ කරුණු ප්‍රමාණයක් වටහාගෙන තියෙනට ඕන. මොනවද? මේ දැන් නිදක්ඛින විභංග සූත්‍රය වගේ සූත්‍ර. ඊළඟට දානයක් සත්පුරුෂ වෙන්නේ කොහොමද? සත්පුරුෂ දානයක් වෙනකොට ඒ දානීය සත්පුරුෂ වෙන්නේ කොහොමද? ඒ කාරණාව අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ 280 වෙනි පිටුවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සත්පුරුෂ දානයක් කොහොමද සත්පුරුෂ වෙන්නේ? සද්ධාවෙන් දෙන්න ඕන, සකසලා දෙන්න ඕන, අල්ලගත්තු නැති සිතින් දන් දෙන්න ඕන, කාලයට අනුකූලව දන් දෙන්න ඕන, තමන්වත් එහෙම නැත්නම් ලබන කෙනාවත් අපහසුතාවයට පත් නොවන විදිහට දන් දෙන්නට ඕන. එනි මේකට තමයි දානයක් සත්පුරුෂ වෙන්න බලපාන මූලික කාරණාවල් පහ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ දානයක ලක්ෂණ ටිකක් දේශනා කරලා තියෙනවා. පිරිසුදු දානයක් වෙන්න ඕන, දින දේ ප්‍රණීත වෙන්න ඕන, සුදුසු කල්හි දෙන්න ඕන, දින දේ කැපදයක් වෙන්නට ඕන, පරීක්ෂා කරලා විචල්්‍ය දානන් විමසලා දන් දෙන්නට ඕන, ඉඳලා හිටලා දන් දෙන්නට ඕන, නිරන්තරයෙන් දන් දෙන කෙනෙක් වෙන්න ඕන, පහන් සිතින් දන් දෙන කෙනෙක් වෙන්නට ඕන, දුන් පසු ඒ දානීය පිළිබඳ සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒක තමයි දානයක් දෙනකොට ඒ දානීය සත්පුරුෂ වීමේදී බලපාන මූලික කරුණ. ඊළඟට දානයට හේතු සඳහන් කරලා තියෙනවා. දාන හේතු කියලා. අංගුත්තර නිකායේ දාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අටක නිපාතයේදී කියලා තියෙනවා දාන හේතු 8ක්. ගිහිල්ලා දන් දෙනවා. ඒ කියන්නේ තමන්ගේ ළඟට ආපු නිසා දන් දෙනවා. එහෙම නැත්නම් බයටපත් වෙලා දන් දෙනවා. මට දුන්නු නිසා මමත් දෙනවා කියලා හිතලා දන් දෙනවා. මටත් මේක නා දෙයි කියලා හිතාගෙන දන් දෙනවා. දීම හොඳයි කියලා හිතලා දන් දෙනවා. එහෙම නැත්නම් මම උයනවා. මේ අය උයන්නේ නැහැ. මේ අය උයන්නේ නැහැ. මේ අය බඩගින්න ඉන්නවා. ඒ බඩගින්නේ ඉන්න නිසා මම දන් දෙනවා. එහෙම නැත්නම්
මේ දන් දීම තුළින් මට විශේෂ කීර්ති නාමයක් ලැබෙනවා. ඒ නිසාම මම දන් දෙනවා. එහෙම නැත්නම් සිතෙහි අලංකාරය පිණිස දන් දෙනවා. ඉතින් මේ කාරණාවල් දන් දෙන හේතු. දැන් මේ කරුණු නිසා පින්වත්නි, ඒ දන් දෙන කෙනාට ආනිසංස ලැබෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ගෙදරට ආපු නිසා කන්න දෙනවා. හැබැයි එතන ඒ කෙනාට දාන හිතක් තිබුණ නැති වුණොත් ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඊළඟට සමහර අය බයිඩ දන් දෙනවා. දැන් සමහර අය දන් දෙන්න ගියාම සමහර වැරදි සිතුවිලි හිතේ තියාගෙන දන් දෙනවා. අපි මේ ගමේ පන්සලට දන් දෙන්නේ හාමුදුරුවෝ අපේ පාංශකෝලටවත් වඩින්නේ නැහැ කියලා හිතාගෙන. සමහර අයට එහෙම බයක් තියෙනවා. හැබැයි අපි දන්න පමණින් කිසිම පන්සලක හාමුදුරුවෝ නමක් එහෙම කරන්නේ නැහැ. තමන්ගේ ගෙදර පාංශකෝලයක් වර්ජනය කරන මට්ටමට හාමුදුරුවෝපත් වෙන්නේ. හැබැයි යම් යම් අඩුපාඩුකම් තිබුණොත් සමහර වෙලාවක දායකයන්ව අත්හරින්න පුළුවන්. හැබැයි ඒවා විනය කාරණාවල්, සැබෑ ධර්මීය කාරණාවල් මත පදනම් වෙලා සමහර දායකයන්ට එහෙම දඬුවම් දෙන්න පුළුවන්. නමුත් සමහර අය පින්වතුනි දන් දෙනකොට බයටපත් වෙලා දන් දෙනවා. අපි දුන්නේ නැති වුණොත්, මේ දන්සලට උපකාර කරේ නැති වුණොත් මේ ගමේ මිනිස්සු අපිට නිඳා කරයි. නිඳාවට බයි දන් දෙනවා. එහෙම බයටපත් වෙලා දෙන දානිය පින්වතුනි අපිට ප්‍රතිඵලයක් නැහැ. සමහර අය හිතනවා දන් දෙනකොට අපි හිතමු ගෙදරක බණගයක් තියෙනවා. ඒ බණ ගෙදරට යනකොට මොනවා හරි දෙයක් අරගෙන යනවා. හැබැයි ඊට කලින් ඒ ගෙදර අය තමන්ගේ බණ ගෙදරටත් ආවා. සමහර අය බණ අහන්න යනකොට එහෙම පින්කම් වල යනකොට තීරණය කරනවනේ. ඒගොල්ලොත් අපේ ගෙදරට ආවා, අපේ බණ ගෙදරටත් ආවා, මල ගෙදරටත් ආවා, දානෙටත් ආවා. ඒ නිසා මේ බණ ගෙදරට නොගියොත් හොඳ නැහැ. එහෙම හිතලා යනවා. එතකොට පින්වත්නි, පිරිකරක් අරගෙන ගියත් ඒකෙන් ඔබට ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. මොකද තමන්ට දෙයක් දුන්නු නිසා තමන් දන් දෙනවා. ඊළඟට සමහර අය හිතනවා මේ ගෙදරට ගිහිල්ලා මොනවා හරි පොඩි දෙයක් දුන්නොත් අපිට ඊට වඩා ලොකු දෙයක් ලැබෙයි. ධනවත් කෙනෙක් ඒ කෙනාගේ ගෙදර පින්කමක් තියෙනවා. ඒ පින්කමට මොනවා හරි අරගෙන යනවා. පොඩි දෙයක් දෙනවා. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා අපේ ගෙදර යමක් තියෙනකොට ඊට වඩා ලොකු දෙයක් තියෙවි. ආන් එහෙම හිතලා සමහර අය දන් දෙනවා. ඊළඟට සමහර අයට හිතෙනවා මේ දානය කියලා කියන්නේ, දීම කියලා කියන්නේ හොඳ දෙයක්. දෙනවා කියන එක හොඳ දෙයක්. අන්න එහෙම හිතලා සමහර අය දන් දෙනවා. එහෙම දුන්නත් ඒකින් විශේෂ ප්‍රතිඵලයක් නැහැ. සමහර අය හිතනවා අපි තුම එක ගෙදරක් තියෙනවා, දුප්පත් ගෙදරක්. ඒ ගෙදර මිනිස්සුන්ට කන්න නැති නිසා උයන්නේ නැහැ. දෙයක් නැති නිසා උයන්නේ නැහැ. හැබැයි තවත් ගෙදරකින් ඒ ගෙදරට කෑම යවනවා. හිතනවා මේ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්නේ නැහැ, ඒ නිසා දෙනවා. නැති නිසා දෙනවා කියලා හිතාගෙන දෙනවා. එතකොටත් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඊළඟට සමහර අය හිතනවා මේ දීම කියලා කියන්නේ හොඳ කීර්ති නාමයක් ලැබෙන දෙයක්. ඒක සමහර අය තමන් දැන් දානයක් දීලා ඒ දාණය ඡායාරූපගත කරලා තව කෙනෙකුට අනුමෝදන් කරනවා කියන එක විශේෂ කරුණක්. හැබැයි සමහර අය තමන් දන් දෙන්නේ කියලා ඉස්මතු කරන්න සමහර වෙලාවට එහෙම ප්‍රකට කරනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක මහිච්ඡතා ගණයට ගැනෙන කෙලෙස් ධර්මයක්. හැබැයි සමහර අය ඉන්නවා තවත් අයට අනුමෝදන් කරන තමන් කරන පින්කම් ඡායාරූපගත කරගන්නවා. ඒකේ අරමුණ තමයි තවත් බොහෝ දෙනෙකුට ඒ පින්කම දැක අනුමෝදන් කරවගන්න. ඒ අර්ථය හොඳ දෙයක්. හැබැයි තමන්ගේ කීර්තිය වැඩි කරගන්න, තමන්ගේ තිබෙන ප්‍රකට බව වැඩි කරගන්න, තමන් කෙරෙහි ආකර්ෂණයක් ඇති කරගන්න නම් ඒ දේ කරන්නේ. ඒක සුදුසු දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ පින්වතුන් මේ දානීය පිළිබඳව දේශනාවල් ගණනාවක් ධර්මයේ තියෙනවා. දැන් අංගුත්තර නිකායේ නවක නිපාතේ 430 වෙනි පිටුවේ තමයි බේලාම සූත්‍රය තියෙන්නේ. ඊළඟට මේ දක්ෂිනා විභංග සූත්‍රය. ඒ වගේම තමයි අංගුත්තර නිකායේ අටක නිපාතේ සත්පුරුෂ දාන සූත්‍රය. අපි කලින් මතක් කරපු 165 වෙනි පිටුවේ තියෙනවා. ඊළඟට අංගුත්තර නිකායේ අටක නිපාතේම තමයි අපි දැන් සඳහන් කරපු මේ දාන සූත්‍රය තියෙන්නේ. 151 වෙනි පිටුවේ. මෙන්න මේ වගේ මේ දානීය පිළිබඳව තිබෙන දේශනාවල් හරියට වටහාගෙන, එහෙම වටහාගෙන ඔබට දන් දෙන්න පුළුවන් නම් පින්වත්නි, ඒ දානීය ඥාන සම්ප්‍රයුක්තව දානීය පිළිබඳ මනාකොට දැනගෙන දෙන දානයක් බවට පත් කරගන්නට පුළුවන්. එතකොට පින්වත්නි, ඔබට දන් දෙනකොට විශේෂ ලාභයක් ඒ පිණින් ලබන්නට පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙතන දේශනා කරනවා දායකයාගේ ප්‍රඥාවයි දෙන දේති පිළිබඳ පිරිසුදු බව. දහඩිය මහන්සිය වගුරුවලා ධාර්මික උපයාගත් දෙයක් බවට පත් වෙන්නට උන දන් දෙනකොට. ඒකට එහෙම දෙනකොට පින්වත්නි, ඒ දාණයෙන් ඔබට විශේෂ ප්‍රතිඵල ළඟා කරගන්නට පුළුවන්. ඊළඟට ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණය මම අර ගුණ අතිරේකයක් හැටියට සඳහන් කළා. පින්වත්නි, ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටපු ආර්යයන් වහන්සේ නමක් නම් ඒ ආර්යයන් වහන්සේට දෙන දාණය විශේෂ ආනිසංසයක් ලැබෙනවා. ඒකනේ සඳහන් කරලා තිබෙන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දාණයට වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දන් දෙන දායකයාගේ ගෙදරට කලින් වැඩම කළා. උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නවා. ඒ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා දායකයා දාණය දෙන වෙලාවට නැගිටින්න. එතකොට දායකයා දන් දෙන්නේ නිරෝධ සමාපත්තිය නැගිටපු ආර්යයන් වහන්සේ නමකට. ඒ නිසා ඒ දායකයාගේ ආනිසංස මහත්ඵල වෙනවා. දානීය මහත්ඵල වෙනවා. හැබැයි සුබෝධි මහරහතන් වහන්සේ ඊට වඩා විශේෂ කෙනෙක්. සුබෝධි මහරහතන් වහන්සේට ලැබිලා තිබෙන අග්‍රස්ථානය තමයි දක්ඛිනීය පුද්ගලයන් අතරින් අග්‍රස්ථානය. යමෙක් සුබෝධි මහරහතන් වහන්සේට දානයක් දෙනවා නම් වෙනත් කිසිම ආර්යයන් වහන්සේ නමකට දෙන දානයකට වඩා ආනිසංසයක් මේ සුබෝධි මහරහතන් වහන්සේට දෙන දානි ලැබෙනවා. මොකද හේතුව? හේතුව තමයි සුබෝධි මහරහතන් වහන්සේ දානයකට වැඩම කරාම උන්වහන්සේ මෛත්‍රී ධානයට සමවැදිලා සුබෝධි මහරහතන් වහන්සේ දන් දෙන කෙනාගේ හිතට මෛත්‍රී කරනවා. එතකොට ඒ දායකයාගේ හිතත් මෛත්‍රියෙන් පිරෙනවා. මෛත්‍රී සිතින් තමයි ඒ දායකයා සුබෝධි මහරහතන් වහන්සේට දන් දෙන්නේ. ඒ නිසා පින්වත්නි, ඒ මොහොතේ මෛත්‍රී සහගත සිතින් දෙන දානිය නිසා
අර දායකයාට විශේෂ ආනිසංසයක් ලැබෙනවා. ඒ නිසා සුබෝධි මහරහතන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි අනිත් කිසිම ආර්යයන් වහන්සේ නමකට දෙන දාණයට වඩා. ඒ නිසා පින්වත්නි දායකයා හැටියට ඔබේ ප්‍රඥාව දානීය පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට දෙන දේ පිරිසුදු බවක් ඇති කරගන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණය විශේෂ කොට සලකලා ඔබ දන් දෙන්න. එතකොට ඔබේ දානීය මහත්ඵල කරගන්නට පුළුවන්. එහෙමනම් අදින් අපි මේ දක්ඛිනා විභංග සූත්‍ර දේශනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. එහෙමනම් අද දවසේ අපි මේ වෙනකොට දක්ඛිනා විභංග සූත්‍රය අසුරු කරගෙන දේශනාවල් 5ක් මේ වෙනකොට දේශනා කරලා අවසන් කරා. අදින් දක්ඛිනා විභංග සූත්‍ර දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි එහෙමනම් අද දවසේ අපි මේ දේශනාව රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් මේ වෙලාවේ අද මේ දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රංශයේ විසින චිත්‍රාණි විදියලත් අතිරගේ මහත්මිය ඇතුළු පින්වතුන් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා පරලෝක සැපත් ආදරණීය පියාණන් වන ධර්මදාස රණසිංහ